හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූලි මාසයේ 22 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ අභිධම්මත්ත ප්‍රදීපිකා ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාධු සාධු සාධු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පසුගිය සාකච්ඡාවේදී කතා කරපු කාරණා ටිකක් මතක් කරගමු මුලින්ම. ඒ තමයි අපි මෙතෙක් කල් කරගෙන ආපු හදෑරීම් නැත්නම් සාකච්ඡා වලින් අපි කරේ මේ ධර්මය වටහා ගන්න තියෙන ක්‍රම, එක එක ක්‍රම වලින් ස්කන්ධ වශයෙන්, ඒ වගේම ආයතන වශයෙන්, ධාතු වශයෙන්, ඊළඟට අපි අවසානයේදී සත්‍ය වශයෙන් කොහොමද මේ ධම්ම වටහා ගන්න කියන එක ගැන තමයි කතා කරමින් ආවේ. එතනදී මම කැමති කාගේ සම්බන්ධයෙන් පොඩි තැන් ටිකක් මතක් කරගන්න. අපි පසුගිය අඟහරුවාදා කරපු සාකච්ඡාවේ අපි දැන් කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳවයි. එතකොට එතනදී අපි දන්නවා දුක්ඛාර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය වශයෙන් වූ ඒ සතර සත්‍ය පිළිබඳව තමයි ආර්ය සත්‍යයන් ගැන තමයි අපි කතා කරේ. මේ සතර ආර්ය සත්‍යයන්ටම පොදු විදිහට අපි වචන තුනකින් මේවා හැඳින්වුවා. මතකද ඒ වචන තුන? ඒ කියන්නේ ඇයි මේකට සත්‍ය කියලා කියන්නේ කියන එකයි අපි මුලින්ම කල්පනා කරේ. මුලින්ම සාකච්ඡා කරේ. මේකට සත්‍ය කියනකොට ඒක අපි වචන තුනකින්, විශේෂයෙන් පාලි වචන තුනකින් අපි ඒක විස්තර කරා. මොනවද ඒ වචන තුන? මතකද කාට හරි? වචන තුන නම් අර තත අවිතත අනඤ්‍ය තත කියන එක හැබැයි අනඤ්‍යත ඔව් බොහොම ඔව් තත අවිතත අනඤ්‍යත. එතකොට තත කිව්වේ මොකද්ද? දුක ස්වභාවය කියන එක වගේ ස්වභාව ධර්මය කියන එක වගේ. සත්‍යයෙන්ම විතර. ඒ කියන්නේ යම් ආකාරයකින් යමක් කිව්වද ඒ විදිහම තමයි, ඒ ස්වභාවයමයි කියන එක තමයි තත කිව්වේ නේ. එතකොට අවිතත කිව්වේ ඒක බොරුවක් නෙවෙයි කියන බව. නිබොරුයි කියන බව නේද කිව්වේ? ඒක බොරුවක් නෙවෙයි, ඒක සත්‍යමයි කියන බව වගේ. වෙනස් වෙන්නේ නැහැ කියන එක නේ. වෙන නිබොරුය කියලා මට මතකයි, නිබොරුය කියලා මම ඒ පාඩම ඒ වගේ තමයි. ඇත්තටම මේ එසේ නොවන්නේ නොවේ නේද? ඒ නොවන්නේ නොවේ වගේ තමයි අවිතත කියලා කියන්නේ. හරි? දැන් යම් කිසි දෙයක් කියවනම් දැන් දුක්ඛ සත්‍ය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දුක්ඛ සත්‍ය හැටියට පෙන්නපු දේ දුක්ඛ සත්‍යමයි. හරි? ඒක නොවන්නේ නොවේ. දුක්ඛ සත්‍ය නොවන්නේ නොවේ. යම් කිසි ධමයක් කිව්වනම් දුක්ඛ සත්‍යයි කියලා ඒකට කිසිම කෙනෙකුට කියන්න බෑ ඒ දේ දුක්ඛ සත්‍ය නෙවෙයි කියලා. හරි? ඊළඟට අනඤ්‍යත කිව්වා. ඒ මොකක්ද අනඤ්‍යත කිව්වේ? එපාරිදි කියන වචනය. ඒක වෙන විදිහකින් වෙන්නේ නැහැ කියලා. වෙන ආකාරයක් නැහැ කියලා. අන්න හරි. ඒ කියන්නේ න අඤ්ඤනේ. අනඤ්‍ය කියන්නේ න අඤ්ඤ. එතකොට අන්දයක් නෙවෙයි. මේකම තමයි.
එතකොට ඔය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ හතරම ගත්තත් ඒ කිව් ආකාරයමයි. හරි? ඒක එහෙම නෙවෙයි කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. එතකොට අවිතත කියන්නේ ඒකයි. ඊළඟට අනඤ්‍යත කියලා කිව්වේ අන් විදිහකට මේක විස්තර කරන්නත් බෑ. අන් දෙයක් පෙන්වන්න බෑ මේ පෙන්වලා තියෙන දේවල් වලට වඩා වෙනස් දෙයක් මේ ආර්ය සත්‍යයන් හතරේ පෙන්වන්න කමක් පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ මේකම තමයි සත්‍ය. මේක සත්‍ය නොවේ කියලා කියන්නත් බෑ. මින් වෙනස් දෙයක් සත්‍ය කියලා කියන්නත් බෑ. එතකොට ඒ තමයි ඒ තත අවිතත අනඤ්‍යත කියන විදිහට අපිට ඒක පැහැදිලි කරලා දුන්නේ. ඊළඟට අපි මේ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය කියන මේ හතර ලක්ෂණ හතර බැගින් එකකට ලක්ෂණ හතර බැගින් අපි සාකච්ඡා කරා. කාටද මතක තියෙන්නේ අපිට දුක්ඛ සත්‍ය මොන මොන ලක්ෂණ වලින් නැත්නම් අර්ථ හැටියට මොන මොන අර්ථද අපි දුක්ඛ සත්‍ය කියන එක විස්තර කරගන්න දුන්නේ? පීරණ, සංකත, සන්තක, විපරිණාම. එහෙම නේද? හරි, තුන්වෙනි එකේ පොඩි පීලන හරි නේද? පීලනට්ටෝ නැත්නම් පීඩනාර්ථයෙන් ඊට පස්සේ සංකතාර්ථයෙන් ඊළඟ සංතාපාර්ථය නේද? විපරිණාමාර්ථය. පීලනාර්ථය කියේ මොකද්ද? පීඩනයක් දෙනවා කියනවා වගේනේ. පීඩනාර්ථය. ඒ කියන්නේ පෙළෙන ගතිය නේද? ඒ දුක කියන එක කියන්නේ ඇත්තටම පෙළීමක්නේ. පෙළීම පැත්තෙන් තමයි මේ පීලන කියලා කිව්වේ. සංකත කියලා කිව්වේ ඒක රාශී කරනවා වගේ ප්‍රත්‍ය ඒක රාශී කරනවා වගේ අර්ථයෙන් නේද? හරි ගස්සන නේද? හරි ගස්සන යන්ගෙන් සකස් වෙච්ච. සකස් හේතුඵල. අන්න හරි. එතකොට සංකත කියලා කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා කියන එකනේ. සංකත කියලා කියන්නේ. ප්‍රත්‍යයන්ගෙන් හට ගන්න ගතිය තමයි සංකත කියලා කිව්වේ. සංතාප කිව්වේ. ඒක නම් අර ක්ලේශ මේ සංතාපකේ තවනවා කියන අර්ථයෙන් ක්ලේශ ධර්මයන්ගෙන්නේ. අන්න. වෙන ගතිය. ඔයකුත් කෙලස් ක්ලේශ ධර්මයන්ගෙන් තැවීමක් වෙනවා නේද? එතකොට ඒකට තමයි අපි සංතාප කියලා කිව්වේ. විපරිණාම කිව්වේ ප්‍රകൃතියෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනස් වෙන සුළු බව. අන්න හරි. විපරිණාමයටපත් වෙන බව. විපරිණාමයටපත් වෙන බව කියලා කියන්නේම ප්‍රകൃති తত্ত্বය වෙනස් වෙනවා, විකෘතියක් වෙනවා. අන්න ඒක තමයි විපරිණාමය කියලා කිව්වේ. එතකොට ඒ හැමදේමද විශේෂයෙන්ම ගත්තාම දැන් දුක්ඛ කියන එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ගත්තාම ඒක සුඛනේ. නමුත් සුඛය පවා විපරිණාමයකටපත් වෙනවා. ඒක වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒක ඒ අර්ථයෙන් දුක්ඛ කියන දේ ගත්තාම අවසානයෙන් බැලුවම මේ ලෞකික ධර්ම සියල්ලක්ම අපි සැපයි කියලා ගන්න දේවල් පවා දුක්ඛ සත්‍යයට තමයි ඇතුළත් වෙන්නේ ලෞකික නම්. ඕනෑම ලෞකික ධර්මයක් අයිති වෙන්නේ අපි දන්නවා සමුදය කියලා ගන්නේ ලෝභය. ලෝභය හැරෙනකොට ඉතිරි සියලු ලෞකික ධර්ම මේ දුක්ඛ සත්‍ය යටතේ තමයි එන්නේ. ඒ කියන්නේ සෝමනස්ස ගති, ලෞකික සිත්වල යෙදෙන සෝමනස්ස ස්වභාවය වැනි දේවල් පවා අන්තිමට දුක්ඛ කියන එකට තමයි පත් වෙන්නේ. එතකොට අපිට සූත්‍ර දේශනාවලදී පවා හම්බ වෙනවා දුක මොකද්ද දුක සැප කියන එක උලක් වගේ කොහොමද කියලා දෙන්නේ ශ්‍රීමති මහත්මියට මතකද? අර සල්ල සූත්‍රය කොහොමද කියලා දෙන්නේ? කාට හරි මතකයිද? ඔව්. එතෙන්දි කියනවා දුක කියන එක ඇත්තටම අපි දුක බව දන්නවනේ. දුක කියන එක විඳින දුකක්. ඒක හොඳට තේරෙනවානේ. ඒක ප්‍රකටයිනේ. නමුත් සැප කියන එක ඇයි දුක් වෙන්නේ කියන එකේ තරම් තේරුමක් නැහැ. ඒකත් ඇත්තටම උලක් වගේ බලන්න කියලා. ඉතින් අන්න ඒ ආකාරයෙන් කියපු දේශනා තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ විපරිණාමය තමයි එතෙන්දී දුක කියලා කියන්නේ. සැපේ තියෙන විපරිණාමයම දුකක්. හොඳයි ඊළඟට සමුදය ගත්තාම අපි කොයි අර්ථ වලින්ද අපි සමුදය කියලා කිව්වේ? අපි එතනත් අර්ථ හතරක් කිව්වා මතකද? ආයුනාර්ථයනේ.
ඔව් එකක් ආයෝහනාර්ථය. නිදානාර්ථය මොකක්ද කිව්වේ? සංයෝග පරිබෝධ අන්න සංයෝග පරියෝග පරිබෝධ ආයෝහනාර්ථය කිව්වා, නිදානාර්ථය කිව්වා, සංයෝගාර්ථය කිව්වා, පලිබෝධාර්ථය කිව්වා. මොකද්ද ඒකට ආයෝහන කියලා කියන්නේ නිතරම රැස් කිරීමේ ස්වභාවය තමයි ආයෝහනය කියලා කියන්නේ. එතකොට මේ සමුදය කියලා කියන්නේ එකතු මේ හට ගැනීමනේ. හට ගැනීමට හේතු වෙන නේ. එතකොට රැස් කිරීම. මේ තණ්හාව නිසා තමයි විශේෂයෙන්ම කර්ම රැස් කිරීම සිද්ධ කරන්නේ. ඒක ළඟින් උපයෝගී වෙලත් කර්ම රැස් කරනවා, දුරින් උපයෝගී වෙලත් කර්ම රැස් කරනවා. එතකොට ඒක නිසා ඒ ආයෝහන ගතිය තියනවා මේ දුක ඇති කරන ගතිය, ආයෝහන ගතිය. නිදාන කියලා කිව්වේ ඇයි අපි? මූල දුක් ඉපදීමට මූලය. දුක ඉපදීමට මූලය. මූලය වෙන හින්දා තමයි නිදානය කියලා රෝග නිදානය වගේ නේද? රෝගයට මුල් වෙච්ච කාරණා හොයනකොට රෝග නිදානය හොයනවා වගේ මෙතනදි මේ දුකට මුල් වෙච්ච කාරණේ හොයනකොට අපිට සමුදය කියන එක තමයි මතුවලා පේන්නේ. ඊළඟට ඒ අර්ථයෙන් තමයි මේ නිදානාර්ථයෙන් සමුදය කියලා කිව්වේ. එතකොට සංයෝගාර්ථයෙන් කියලා කිව්වේ මොකද්ද? සසරේ ඒකට කිව්වේ සංයෝජන වගේ අර වට දුක දුකෙහි යෙදවීම. සසරේ අන්න හරි. වට දුකේ යොදවන්නේ මෙන්න මේ සමුදය නිසා. ඒකෙත් සමුදයේ තියෙන එක අර්ථයක් තමයි මේ වට දුකේ යොදවන එක. එහෙමනම් ඒක සංයෝගාර්ථයෙමුත් අපිට වටහා ගන්න පුළුවන් මේ සමුදය සත්‍ය කියන එක. අවසාන එක පලිබෝධාර්ථයෙන්. ඇයි මේ පලිබෝධ කියලා කියේ? මොනවටද මේක පලිබෝධයක් වෙන්නේ? මාර්ගඵලවලට. ඔව් මාර්ගඵල නිවනට පලිබෝධයක් වෙන හින්දා මේ තණ්හාව කියන එක. එතකොට මේ පලිබෝධාර්ථයෙමුත් අපි සමුදය කියලා කිව්වා. ඊළඟට අපි නිරෝධ සත්‍ය ගත්තොත්. නිරෝධ කියලා කියනකොටත් අපි කාරණා හතරකින් ඒ නිරෝධ සත්‍ය විස්තර කරගත්තා. මොනවද ඒ කාරණා හතර? ඒක නම් අර නිස්සරණ අර්ථය නිස්සරණ විසරණ ඔව් නිස්සරණ හරි. විවේකාර්ථය විවේකාර්ථය විවේකාර්ථ අසංකතාර්ථය අසංක අසංකිත අමතාර්ථ කියලා හරි. ඔව් අසංකතාර්ථයයි අමතාර්ථයයි නේද? එතකොට නිස්සරණ අර්ථය කියලා මොකක්ද අපි කිව්වේ? සාකච්ඡා කරේ. සසරේ නිදහස් සංසාර වට දුක්ඛය. සංසාර වට දුකෙන් මොකක් වෙන එකටද නිස්සරණ කිව්වේ? නිදහස් වෙන අර්ථය. නිදහස් වෙන අර්ථය නේද? සංසාර වට දුකින් නිදහස් වෙන අර්ථයෙන් තමයි අපි එතන නිස්සරණ කියලා කිව්වේ. විවේක කියලා කිව්වේ? ඒ කියන්නේ තණ්හාවෙන් කිව්වේ අර්ථය. සමුදයෙන් වෙන් කිරීම. ඡේවීම වගේ. ඡේ කිරීම වගේ. කෙලෙසුන්ගෙන් වෙන්වීම. එලසුන්ගේ නිවිතිලා ඉතිපදීම විශේෂයෙන්ම අපි කිව්වා ඔය සමුදය කියන නීත මහත්මිය කියන්නේ අර අපනිහත අමත මරණයක් නැති අර විවේක අවස්ථාවක් ශූන්‍ය කියන්නේ ඒ වගේ අමත කියලා හැබැයි අමත කියලා වෙනම් පදයකුත් තියෙනවා අපිට තෝරගන්න. ඒතර විවේක කියලා කිව්වේ විවේක කියලා කිව්වේ අපි කියව නේද අර සමුදය කියනකොට සමුදය ඇති තැන විවේකයක් නැහැ කියලා. නේද? සමුදය කියලා කියන්නේ නිතරම සමුදයේ මූලික ලක්ෂණය තමයි ආයුහනේ රැස් කරන ගතිය. හරි? එතකොට එතන විවේකයක් ඇති තැනක් නෙවෙයි. අන්න ඒ විවේකයේ ඇති තැන තමයි එතකොට මේ නිරෝධ කියලා කිව්වේ. එතකොට අසංකත කියලා කිව්වේ මොන අර්ථයෙන්ද? ප්‍රත්‍ය රැස් සකස් වෙච්ච දෙයක් නෙමෙයිනේ. ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දෙයක් නෙවෙයි නිසා නිවන අසංකතයි කියලා කිව්වා නේද? ඊට පස්සේ අමත කියලා කිව්වේ මරණයයි කියන්නේ. මරණයක් නැති නිසා. මරණයක් නැති නිසා අමතයි කියලා කිව්වා. එතකොට අපිට නිරෝධය කියන එකේ අර්ථ හතරම ওই විදිහට විස්තර කරගත්තා. මාර්ග සත්‍ය කියන කොටත් අර්ථ හතරකින් අපි සාකච්ඡා කරා. මොනවද අර්ථ හතර? නීයානාර්ථය, හේතු අර්ථය, දස්සනාර්ථය, අධිපතයාර්ථය. හරි. ඔබතුමීට පුළුවන් ද කියන්න ඒකේ තේරුම මොනවද කියලා? මොකද්ද නීයානාර්ථය කියලා කිව්වේ? නීයානාර්ථය කියලා කිව්වේ නිවනට පමුණුවන අර්ථය නේද? හරි. ඒක නිසා පමුණුවන අර්ථය. හරි. සසරින් එතරට බැලීම. දැන් මාර්ගය
කියන්නෙම නිවනට පමුණුවනවා කියන අර්ථයෙන් නේද? මාර්ගයෙන් අනතුරුවම ඵලය ඇති වෙනවා නේද? ඵලය ඇති වෙනවා. ඔව් නිවනටපත් කරන්න මූලිකවම කටයුතු කරන්න. එතකොට මේ මාර්ග කියන අවස්ථාව. ඒක තමයි ඒකෙම නීයානාර්ථය. තියෙනවා නස ගෝත භූ ඕදාන එහෙම ඕදාන කියලා මේ චිත්ත වීති සම්බන්ධයෙන් ඔව් කොහොමද තියෙන්නේ කියන්නේ? ගෝත්‍ර භූ ඥානය ඕදාන ඒවා දකින්න පුළුවන් නේද මේ මාර්ගසිතේ? මෙහෙමයි. අපි ගත්තොත් ගෝත්‍ර භූ අපි එදා මම හිතන්නේ ටිකක් කතා කරායි ගැන ගෝත්‍ර භූ කියන එකෙන් නිවන දකින්න පුළුවන්. හැබැයි ගෝත්‍ර භූ සිතට බෑ නිවනට පමුණුවන්න. පමුණුවන්න බෑ. පමුණුවන්න බෑ. මොකද එතන කරන්නේ නිර්වාණය දකින්න එක තමයි එතන නිර්වාණයෙන් අරමුණ වෙන්නේ. ඇත්තටම ගෝත්‍ර භූ සිතත් ඒ වගේම බෝධාන සිතත් කිව්වම නිවන තමයි අරමුණු වෙන්නේ. හැබැයි අරමුණු වුණාට එතනදී අර ලෞකික වශයෙන් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය වෙනවා එතන කුසල සිතක් ඉඳලා. නමුත් සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැති නිසා කෙලෙසුන්ගේ අපි මාර්ගසිතම තමයි මේ නීයානාර්ථයෙන් ගන්න. කෙලෙස් කපන නිසාම නීයානාර්ථයෙන් ගන්නවා මාර්ගසිත. ඔව්. ඔව්. එතෙන්දී අර මොකද්ද උබතෝ උත්ථානේ පඤ්ඤා කියලා කියන්නේ මාර්ග කියලා කියනවනේ. ඒ කියන්නේ මේ කෙලෙසුන්ගෙන් නැගිටීමත් තවත් කියනවා. ඒ කියන්නේ කෙලෙස් කපන එකත් නීවරණ වලින් නැගිටින එකත් වගේ මට මතක කොහොම හරි එතනදී කාර්යයන් දෙකක් කරනවා කියනවා. ඒ කියන්නේ මේ ගෝත්‍ර භූසිතින් කරන කාර්යයට අමතරව කෙලෙස් කැපීමේ කාර්යයත් මාර්ගසිතින් කරන නිසා. එතකොට මේක ඊළඟ එක තමයි අපි හේත්වාර්ථය කිව්වා නේද? මොකද්ද ඒකට කියන්න පුළුවන්? මොකකින්ද අපිට ඒකට පලිබෝධ සමූල ඝාතනය කිරීම ඒ වගේ අදහසක් නේද කිව්වේ? හේතු අර්ථය කියන එකද? ඔව් මෙතන හේතුම තමයි. හේතු කියන අර්ථය. මොකටද මේක මාර්ගයේ හේතු වෙන්නේ? නිර්වාණයට. නිරෝධ ඔව් හරි. නිර්වාණයටයි හේතු වෙන්නේ නේද? අන්න ඒ අර්ථයෙන් අපි කිව්වා මේ මාර්ගය කියන එකට හේතු අර්ථයෙන් මාර්ග සත්‍ය කියලා. ඊට පස්සේ දස්සනාර්ථයෙන් කියලා කිව්වා නේද? මොකද්ද දස්සනාර්ථය කියලා කිව්වේ? මොකද්ද එතනදී දකින්නේ? මාර්ගසිතවල දකින්නේ දර්ශනය. ඔව් මාර්ගසිත වලින් දකින චතුරාර්ය සත්‍යද? චතුරාර්ය සත්‍යයි ඒ වගේම නිර්වාණය දකින්නෙත් මාර්ගසිතෙන්ම නේද? චතුරාර්ය සත්‍ය දකින්නෙත් මාර්ගසිතෙන්. මාර්ගසිතෙන්මයි. ඔව් නිවන දර්ශනාර්ථයෙන් මාර්ග කියලා කිව්වා නේද? ඊට ආධිපතේය අර්ථයෙන් ඒක කොහොමද අපි විස්තර කරන්නේ? ඒක අනිත් ඒවාට වඩා ටිකක් විතර වෙනස් ගතියකුත් තිබුණා නේද? අධිපති සියලු දේටම වඩා අධිපති සියලු දේටම වැඩි අධිපති අධිපති භාවයක් දැරීම. ඔව් ඒ වගේම මේ එතන හිරියොත්ප්පය කියන දෙක නේද? හිරියොත්ප්පය වගේ හිරියොත්ප්පයටත් වඩා දැන් මාර්ග කියලා කියන්නේම මාර්ගාංග 8. එතකොට මාර්ගාංග 8 තියෙන ආරම්මන වලද අධිපති වීම. එකක් ආරම්මන වලට අධිපති වෙන එක එකක්. අනිත් එක තමයි මේ අපි ගත්තොත් ඒ මාර්ග අංග 8න් කරන්නෙම අපි කිව්වා මේ සේනාවක් වගේ. සේනාවක් මෙහෙवला කෙලෙස් සතුරන් යටපත් කරනවා වගේ මේකේ තියෙනවා අධිපතිභාවයක්. අපි එදා කතා වුණා අධිපති කියන එකේ ඉන්ද්‍රිය කියන එකේ වෙනසත් අපි කතා කරානේ නේද? කතා කරා. ඔව්. ඉන්ද්‍රිය කිව්වේ තමන්ගේ කොටස හරියට හොඳටම ඉෂ්ට කරන නැත්නම් ඒක බලවත්ව ඉෂ්ට කරන තමන්ගේ කෘත්‍යය. ඉන්ද්‍රිය වුණාම. අධිපති වුණාම අනිත් ඒවත් මෙහෙवला හරියට අර සේනාවක සේනාංකයේ බාර නායකයෝ වගේ. ඒ අනිත් අයවත් මෙහෙवला තමන්ගේ යටතට අරගෙන අවශ්‍ය ක්‍රියාව කරනවා. ඒක තමයි අධිපතිභාවය කියලා කියන්නේ. එතකොට දැන් මේ ඔව් දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් අභිබවා ඉන්නවා කියන්නත් පුළුවන් නේද? පුළුවන්. ඇත්තටම මෙතන අර කෙලෙස් කැපීමටම තමයි මේ සියල්ලමට අධිපති වෙන්නේ. මේ අධිපතිභාවයේ තියෙන කෙලෙසුන් කැපීමේ අධිපතිත්වයක් අරන් තියෙනවා මේ මාර්ග සත්‍ය කියන එක. ඒකම තමයි. එතකොට දුක්ඛ සත්‍ය ඇති වෙන්න යම්කිසි සමුදය සත්‍යයක් තියෙනවා නම් ඒ සමුදය ප්‍රහාණය කිරීමනේ මාර්ග සත්‍යයෙන් කරන්නේ.
සමුදේ ප්‍රහාණය කිරීම. එතකොට සමුදේ විතරක් සමුදේ කියලා කිව්වම ඒක තමයි හුඟක් වෙලාවට දැන් අපි තණ්හාව විතරක් ප්‍රහාණය කළව නෙවෙයි. තණ්හාවත් එක්ක තියෙන අනෙකුත් සියලු ක්ලේශ මේ මාර්ග සත්‍යයෙන් විශේෂයෙන් බලනකොට අරහත් මාර්ග සිත ගත්තාම එතනද සියලුම උද්දම්භාගීය සංයෝජන වලට ඇති සියලුම ටික ප්‍රහාණය කරනවා. ඒක තමයි ප්‍රහාණය කරන්න අමාරුම කොටස. ඒ ටිකත් ප්‍රහාණය කරන්නේ මේ අවසානයේදී මාර්ග සත්‍ය. එතකොට ඒ විදිහට තමයි අපි එදා විස්තර කරගත්තේ. ඊළඟට අපි අද පොඩි කොටසක් සාකච්ඡා කරමු. හොඳයි, බොහොම හොඳයි, මතකයේ හොඳයි. මම හිතනවා මේ ඔය දුක්ඛ සත්‍යයේ ලක්ෂණ 4, සමුදය සත්‍යයේ ලක්ෂණ 4, නිරෝධ මාර්ගවල ලක්ෂණ ලියලා තමන්ට ඒක කටපාඩමින් කියන්න පුළුවන් තරමට ඒක ප්‍රගුණ කරන තරමට හොඳයි. දැන් පීලන සංකත සංතාප විපරිණාම කියවම අපිට පහසුයි ඒක මතක තියාගන්නත්. ඒ වගේ මතක තියාගන්නවා නම් ගොඩාක් හොඳයි. නැත්තම් මේ අපි කතා කරන දේවල් නිතරම අමතක වෙන ගතියක් එන හින්දා. හොඳයි. අපි අදත් ෂෙයා කරමු මගේ ස්ක්‍රීන් එක. start sharing. ජයන්ත මහත්තයා හැමදාම අපි දේශනා මේ සාකච්ඡාව කළා ශ්‍රීමති මහත්මිය හැමදාම ඔක් කියනවා ඒක අපිට දැන් හොඳට පාඩම්. හරිම හොඳයි. හරිම හොඳයි. අර විදර්ශනාව හැටියටද කියන්නේ? ඔව් ඔව්. හරිම හොඳයි. හරිම හොඳයි. ඔව් මහත්තයා අපි කරපු මේ භාවනාමය මනියුක්තව දේශනා සාකච්ඡාව කරලා අපි කරපු කුසල ධර්ම අපි ලෞකික කුසල්නේ ඒවා අපි චතුරාර්ය සත්‍යයට හරවනවා. හරි. මේ ඒකට කොච්චරක් විතර කාලයක් ගන්නවද? ඒකට විනාඩි 2ක් 3ක් යන්නේ මහත්තයා. එහෙමනම් අපි අද වැඩසටහන අවසන් කරන්න කලින් අපි ඒක මේකටත් කරමු. හොඳයි. එතකොට අනිත් අයටත් තේරෙනවාද කොයි විදිහටද ඒක අපි ප්‍රතිවේක්ෂා නැත්නම් ඒ කොහොමද අපි කරන්නේ කියලා නේද? හොඳයි. ඒක අපි කරමු විදර්ශනාවට අපි. ඒක සිතුමහත්මිය කරන්නේ අර භාවනා පොතේ තියෙන විදිහට. හොඳයි. ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. අපි එහෙම පුරුදු කරමු. ඒක පුරුදු වෙන එක ගොඩක් හොඳයි. හොඳයි. අපිට එදා අපි නතර කරේ මෙන්න මෙතන. චතු සත්‍යයන්ගේ වචනාර්ථය කියන තැනින් තමයි අපි නතර කරේ. අපි ඒක ටික ඉගෙන ගත්තේ නැහැ. තාම අපි ඒක කියවගෙන අදහස තෝරගත්තේ නැහැ. මෙතන කියන්නේ මේ චතුරාර්ය සත්‍ය වලට දැන් මේ නම් දීලා තියෙනවා දුක්ඛ කියලා තියෙනවා, සමුදය කියලා තියෙනවා, නිරෝධ මාර්ග කියන එකට පාලි භාෂාව පාදක කරගෙන කොයි විදිහටද මේක වචනාර්ථය ගන්නෙ කියලා. දැන් මේ වගේ මේ පාලි භාෂාවේ තියෙන දේවල් වල වචනාර්ථය ගන්නකොට අපිට ඕනේ තැන් වලින් කඩලා වෙන වෙනම සිංහලයට ගලපලා ගන්න බෑ. මොකද එහෙම ගත්ත ගමම තව තැනකට නොගැලපෙන ස්වරූපයක් එනවා. ඉතින් අපිට ඒවා දැන් අවුරුදු ගාණක් තිස්සේ අපිට ඇහිලා තියෙන නිසා අපි ඉතින් හරිම පරිස්සමෙන් මේ පොතේ තියෙන ආකාරයට විතරක් අපි හිතේ තියාගන්න උත්සාහ කරමු. එතකොට මේ දුක්ඛ කියන එක හැදිලා තියෙන්නේ කොහොමද? පළවෙනි අකුර දු කියලා කියන්නේ නින්දිත අර්ථය කියලා කියනවා. අපි දැන් යමක් අපි හිතුවොත් හීන භාවයේ ප්‍රකාශ කරන්න දුයන්න දීලා තියෙන හුඟක් වෙලාවට නේද? දැන් දුයන්න එන තැන් ගොඩාක් තියෙනවා. දැන් වැඩිපුර තියෙන්නම ඇත්තටම මේ නෙගටිව් පැත්තට අඩු පැත්තට තමයි තියෙන්නේ නේද? දුර්වල දුක්ඛිත දුෂ්ප්‍රාඥ දුතනෝ දැන් නේද? ඔව් බොහොම හොඳයි. දුබල ඒවා ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ දුයන්න මතුවෙලා. ඒ කියන්නේ මේක නින්දිතාර්ථයෙන් තමයි දුයන්න බොහෝ තැන්වල දෙන්නේ. මෙතනත් කියනවා මේ දුයන්නේ ඉදලා තියෙන්නේ නින්දිත අර්ථය දක්වන්න කියලා. එතකොට මේක ඇත්තටම මේ දුක කියන එක තමයි මේ දුක්ඛ කියලා පාලියෙන් එකතු වෙලා තියෙන්නේ. එතකොට ක කියලා කියන්නේ අපි කියන්නේ කයටේන කියලා. කය කියලා කියන්නේ හිස් වෙනවා. නැත්තම් වය වෙනවා. වය වගේ කය කියලා කියන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි මේ මෙතනද ක කියලා අරන් තියෙන්නේ. එතකොට දැන් මෙතන විග්‍රහයක් කරනවා නොයෙකුත් උපද්‍රවයන්ගේ ප්‍රවෘත්ති ස්ථාන කියලා කියන්නේ මේ පාදක වෙනවා කියන අර්ථය වගේ. නොයෙක් උපද්‍රවයන්ට පාදක වෙන හින්දා මේ නින්දිතයි, ගර්හිතයි, ගරහා කළ යුතුයි. අන්ධ පෘථග්ජන සමූහයා විසින් කල්පනා කොට ගන්නා ලද
නිත්‍ය සුභ ආත්ම සුඛ භාවයෙන් තොර වූ හේයි. දැන් හුඟක් වෙලාවට දැන් පෘථග්ජන මනසේ ස්වභාවය තමයි අපි අර කතා කරන විපල්ලාස හතරට යොමු වෙන එක. විපල්ලාස කියලා කියන්නේම මේ විපරීත විදිහට මේ අපිට බාහිර නැත්නම් අපේ පේන කියන අහන දැනෙන දැනගන්න දේවල් ගැනීම තමයි විපල්ලාස කියන්නේ. එතකොට ඒ පෘථග්ජන මානසික ස්වභාවය තමයි ඒවා ගන්නකොට ඒ අරමුණු ගන්නකොට මේ විපල්ලාස අනුවම තමයි හුඟක් ගන්නෙ. මොකද ඒගොල්ලන් නියම ධර්මයක් අහලා නැති හින්දා. එතකොට නিত্য සුභ සුඛ ආත්ම අපිට සාමාන්‍ය කටට පහසුයි නিত্য සුභ ආත්ම සුඛ කියන පැත්තට. එතකොට අන්න ඒ විදිහට තමයි මේක ගන්න. ඒ අන්ත පෘථග්ජන සමූහය එහෙම තමයි ගන්න. ඒක නිසා මේ නින්දිත නින්දා කළ යුතු ගරහා කළ යුතු දෙයක් හින්දා තමයි ඒ වගේම මේක රික්තයක්. අපි අර ක කියන එකෙන් ගත්තේ එතකොට හිස් වූ දෙයක්. ඒක හින්දා මෙතනදී දුක්ඛ කියලා කියනවා. එතකොට මොකද්ද මෙතනින් කියන්නේ? නින්දිත වූ ගර්හිත වූ ෂය වූ දෙයක් හින්දා ඒක දුක්ඛ කියලා කියනවා. ඒ කියන්නේ ෂය වූ දෙයක් කියලා කියන්නේ ඒකේ ගතියුත්තක් නැති හින්දා ඇත්තටම. හරි? මේ බලන්න මෙතනදී හිස් වූ අර්ථය කියන්නේ ක දු කියන නින්දිතාර්ථය. එතකොට මේක හිස් දෙයක්. ඇත්තටම මේ ඒකයි ලෞකික ධර්ම දුක්ඛ කියලා කියන්නේ. ලෞකික ධර්මවල අපි බැලුවොත් එහෙම ලෝකෝත්තර ධර්මත් එක්ක සසඳනකොට තියෙන වෙනස අපිට තේරෙනවා හොඳට. මේක කොච්චර ලාමක දෙයක්ද කියන එක තමයි මෙතනදී පෙන්ලා තියෙන එක දුක්ඛ කියලා කියනවා. සමුදය කියන වචනේ හැදිලා තියෙන්නේ සං කියලා කියන්නේ එක්වීම, ගැළපීම කියන එක ප්‍රකාශ වෙන්නේ. උ කියනකොට උප්පත්ති කාරණය, අය කියන එක හේතුව කියලා කියනවා. එතකොට මෙතනින් කියනවා මේ තමා කෙරෙන් අවශිෂ්ට වූ ප්‍රත්‍යයන් හා එක්වීමක්, ගැළපීමක් ඇති කල්හි දුක්ඛයාගේ උප්පත්ති හේතුව වෙන හින්දා මේකට දුක්ඛ සමුදය, දුක්ඛයාගේ ඉපදීමට කරුණ වෙන හින්දා දුක්ඛ සමුදය කියලා දේශනා කරලා තියෙනවා කියලා. එතකොට දුක් උයන්නෙන් කිව්ව අර සං කියලා කිව්වේ එක්වීම, උයන්නෙන් කිව්වේ උත්පත්තිය. එතකොට මොකේ උත්පත්තියද මේ? දුකේ උත්පත්තියට හේතු වෙන හින්දා. දුකේ උත්පත්තියට හේතු වෙන හින්දා සමුදය කියලා කිව්වා. ඊළඟට නිරෝධය. නිරෝධය කියන එකට නි කියනකොට නාස්තිභාවය. නාස්තිභාවයත් නැති බව. නැති බව තමයි නි කියන එකට යොද මේ තේරුම දීලා තියෙනවා. එතකොට මේ රෝධ කියන රෝධ මා ප්‍රාණ දහයන්. රෝධ කියන එක පැවැත්ම ගැන තමයි කියනවා කියලා කියන්නේ. එතකොට පැවැත්මේ නාස්තිභාවය තමයි නිරෝධ කියලා අර්ථ දක්වලා තියෙන්නේ මෙතෙන්දී. ඒ කියන්නේ පැවැත්ම කියලා කියන්නේ මේ සංසාරයේ පැවැත්ම. එහෙමනම් මේ සංසාරයේ පැවැත්ම නැවැත්ම තමයි නිරෝධය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී කියනවා මේ අසංකත ධාතුව වූ නිර්වාණයෙහි සියලු ගතීන් කෙරෙහි ශුන්‍ය බැවින්. මේ අසංකත ධාතුව කියන එක කිව්වහම මේ ඒකේ ගති ලක්ෂණ අපිට පෙන්වන්න බෑනේ. එතන නැති දෙයක් ගැන කියනවා මිසක් ඇති දෙයක් ගැන කියන්න බෑ. මොකද නිර්වාණ ධාතුව කියනකොට එතනට ඇති දෙයක් ගලපන්න පුළුවන් කමක් නැහැ. ඒකින්ද එතන කරදර නැති, සංස්කාර ධර්මයෝ නැති, ඒ විදිහට කිසිවක් නැති ආකාරයෙන්, කිසිවක් කියලා කියන්නේ අපි සාමාන්‍ය ලෞකිකව බලනකොට තියෙන දේවල් නැති තැන තමයි නිර්වාණය කියලා ගන්න. ඒ කියන්නේ එතන ඒ අනිකුත් දේවල් වලින් ශුන්‍යයි. හින්ද සංසාරයේ ප්‍රවෘත්තියයි කියන සසර සැරිසැරීම කියලා කියන්නේම දුකනේ. දුක්ඛ රෝධයාගේ හෙවත් දුක්ඛ ප්‍රවෘත්තියගේ නොවීම. දුකක් නැති තැන නේද? දුකක් නැත්තම්, දුක්ඛක් නැහැයි කියන එකේ අර්ථයෙන් තමයි මේ එතකොට නිරෝධ නැත්තම් නිර්වාණය කියලා කියන්නේ. හරි. එතකොට මෙතන කියනවා ඒ සංසාර ප්‍රවෘත්ති සංඛ්‍යාත දුක්ඛ රෝධයට, දුකේ පැවැත්මනේ දුක්ඛ රෝධය කියලා කිව්වේ. ඒ දුකේ පැවැත්මට ප්‍රතිපක්ෂ වන හින්දා සංසාර ප්‍රවෘත්තිය කියන එක නැත්නම් සසර සැරිසැරීම කියන එකට ප්‍රතිවිරුද්ධ නිසා, දුක්ඛයාගේ පැවැත්මක් නොවන නිසා දුක්ඛ නිරෝධය කියලා කියනවා. එතෙන්ද කියන්නේ මේ දුක්ඛයාගේ අනුත්පාදය
නිරෝධයට ප්‍රත්‍ය වන බෑ. මෙහෙමයි නිරෝධයට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්න තමාරුයි. හෙවත් අනාගත භවාදීන්නේ අප්‍රවෘත්තියට ප්‍රත්‍ය වෙන බැවින් දුක්ඛ නිරෝධයයි කියනු ලැබේ. දැන් මෙතනදී නිරෝධ කියන වචනේ අපිට මේ දහමේ ගොඩක් තැන්වල හම්බ වෙනවා. දැන් අපි ගත්තාම දැන් සිතක් නිරෝධ වෙනවා කියන නිරුද්ධ වෙනවා. නිරෝධය කියන්නේ නිරුද්ධ නැතිවීමනේ, නැති බවනේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ලෞකික දේවල් විනාශ වෙලා යනවා. දැන් ගහක් කොළක් වුණත් නැත්තම් පුද්ගලයෙක් වුණත් ඒ පුද්ගලයෙක් ගත්තාම මේ ස්කන්ධ ටික ගත්තොත් පුද්ගලයෙක් කියලා අපි කියන්නේම මේ ස්කන්ධ පහක් මේක පැවැත්මටනේ අපි පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට එතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහම ඒ පුද්ගලයාගේ චුතියේදී නිරුද්ධ වෙලා යනවා. හැබැයි අපි ඒකට කියන්නේ නැහැ අනුත්පාද නිරෝධයක් කියලා. ඒ රූපය එතන නිරුද්ධ වුණා, වේදනාව නිරුද්ධ වෙනවා, සංඥාව සංස්කාර විඥාන කියනවා සියල්ලම ඒ චුතියේදී නිරුද්ධ වෙනවා. හැබැයි අපි එතනට කියන්නේ නැහැ අනුත්පාද නිරෝධය කියලා. ඒකට හේතුව තමයි ඊළඟට මේ භවයෙන් මේ භවයේ ඒ ස්කන්ධ ටික ඉවරයි. නමුත් ඒ කරින් කරපු කර්ම අනුව නැවතත් ප්‍රතිසන්දියක් ඇති වෙන නිසා. එතකොට නැවතත් ආපහු ඒ ස්කන්ධ පහළ වීමට තියෙන ශක්තිය තියෙනවා. එහෙමනම් ඒක අනුත්පාද නිරෝධයක් නෙවෙයි. අනුත්පාදය කියලා කියන්නේ නැවත ඉපදීමක් නැතුවම සිද්ධ වෙන නිරෝධය. දැන් මෙතනදී මේ දුක්ඛ නිරෝධය කියලා කියනකොට එතන කියන්නේ සම්පූර්ණයෙන්ම දුකේ අනුත්පාද නිරෝධය. තමයි මේ දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කියන්නේ. එතකොට අන්න ඒකට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? මේ අනුත්පාද නිරෝධයට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ අනාගත භවවල ප්‍රවෘත්තියක් ඇති නොවීමට තමයි මේක හේතු වෙන්නේ. දුක්ඛ නිරෝධය කියන එක ප්‍රත්‍ය වෙන්නේ මතු නූපදීම සඳහා. ඒක පැහැදිලි ඇති. මතු නූපදීම සඳහා තමයි මේ දුක්ඛ නිරෝධය කියන එක ප්‍රත්‍ය වෙන්නේ. එතකොට දුකේ නැති බව නිසා එහෙම නැවත හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ කරොත් එහෙම ඊට පස්සේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දුක නිරෝධ කරපු නිසා. හොඳයි. ඊට පස්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා කියන්නේ මොකක්ද එතකොට? මේ චතුරාර්ය සත්‍ය අරමුණු කිරීම හැටියට නිරෝධ සත්‍ය ඉදිරිපත් කොට පැවති බැවින් ඒ දුක්ඛ නිරෝධයයි කියන ලද නිර්වාණයට ඒද දුක්ඛ නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණයට පැමිණියුහුගේ නොහොත් දුක්ඛ නිරෝධ සංඛ්‍යාත වූ නිර්වාණයට පැමිණීමට හේතු වූ ප්‍රතිපදාතමෝ එහින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි යෝගියෙක් දැන් දුකක් තියෙනවා කියලා ලෞකික වශයෙන් හෝ දැනගෙන ඒ කියන්නේ ඇත්තටම මෙතනදී ශ්‍රුතේ කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක්. නැත්තම් කෙනෙකුට දුකින් මිදෙන්න තියෙන එකම දේ තමයි වෙනත් කාම වස්තු ඇසුරු කිරීම කියන සාමාන්‍ය පෘථග්ජන මනසේ තියෙන්නේ නේද? දැන් කම්මැලි වෙලාවකට මොකද්ද කරන්නේ? තමාගේ මනස පිනවන්න නැත්නම් කය පිනවන්න යම් කිසි දෙයක් කරනවානේ. සුඛේ පැත්තට කාමයේ පැත්තටමනේ බර වෙන්නේ. නමුත් මේ ධර්මය කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහපු කෙනෙක්ට යම් කිසි මූලික අදහසක් ඇති වෙනවා, සුතමය ප්‍රඥාවක් ඇති වෙනවා. දුකක් මේ සසර දුක කියන්නේ මේකයි කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට එයා තේරුම් ගන්නවා. යම් කිසි ආකාරයකින් තේරුම් ගන්නවා. ඊට පස්සේ එයා ඒ දුක්ඛ සමුදය ගැනත් අහනවා. සමුදය ගැනත් සුතමේ වශයෙන් අහනවා. ඊට පස්සේ ඒ වගේම නිරෝධය ගැනත් දැනගන්නවා සුතමේ වශයෙන්. ඊට පස්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ගැනත් දැනගන්නවා. එහෙම දැනගත්ත කෙනා යම් කිසි විදිහකට මේ දුක්ඛ නිරෝධේ කරන්න නම් අනිවාර්යයෙන්ම එයා ප්‍රතිපදාවකට බහිනවා, නැත්නම් ප්‍රතිපදාවක් පුහුණු කරනවා. අන්න ඒ ප්‍රතිපදාව තමයි මේ නිවනට නැත්නම් නිරෝධයට ප්‍රත්‍ය වන හේතු වෙන නැත්නම් නිරෝධය ළඟා කර දෙන
ප්‍රතිපදාව තමයි එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා කියන්නේ. ඊළඟට අරිය සත්‍ය. ඇයි මේකට ආර්ය සත්‍ය කියලා කියන ආර්ය සත්‍ය කියලා කියන්නේ ඇයි කියලා අහනවා. දැන් අපි දන්නවනේ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. ඇයි මේකට ආර්ය සත්‍ය එහෙම නැත්නම් අරිය සත්‍ය කියලා කියන්නේ? මෙතෙන්දි කියනවා මේ සත්‍ය හතර බුදුවරු ඒ වගේම පසේ බුදුවරුන් ඒ වගේම රහතන් වහන්සේලා ප්‍රතිවේදය කරනවා නම් ප්‍රතිවේදය කරනවා කියන්නේ මේක අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂව දැක ගන්නවා. ඒක නිසාම ඒකට ආර්ය සත්‍යය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා විසින්ම තමයි මේක ප්‍රතිවේද කරන්නේ. දැන් ප්‍රතිවේද කියනකොට අපි දන්නවනේ මේ ශාසනයේ තියෙනනේ කොටස් තුනක් නේද? පළවෙනි එක තමයි පරියත්ති නේද? දෙවෙනි එක මොකද්ද? ප්‍රතිපත්ති. තුන්වෙනි එක ප්‍රතිවේද. අන්න හරි. එතකොට පරියත්ති, පටිපත්ති, පටිවේද කියලා තමයි පාලියෙන් කියන්නේ. එතකොට පරියප්ති කියලා කියන්නේ මොකද්ද? පරියප්ති කියන්නේ දේශනාව. අන්න හරි. පරියප්ති. පරියප්ති කියලා කියන්නේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාවත් ඒ වගේම ඊට ඒක තේරුම් ගැනීමට අවශ්‍ය කරන අනිකුත් උපකාර තමයි. එතකොට ඒ ටික තමයි පරියප්ති කියලා කියන්නේ. පටිපත්ති කියලා කියන්නේ පරිපේක්ෂ කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදා කීයක් තියෙනවද? සමත විදර්ශනා. සමත විදර්ශනා කියලා එක විදිහකට කියන්න පුළුවන් නේද? සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා කියලා කියන්න පුළුවන්. ඊට අමතරව අපිට වෙනත් දැන් සෝවාන් ඵලයටපත් වෙන්න නම් කොච්චරක් න්‍යාය තියෙනවද? කී ණයකින් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්ද? දහසක් ණයින් ප්‍රතිමන්විත. දහසක් ණයින් ප්‍රතිමන්විතයි නේද? ඒ කියන්නේ විවිධ මේ විදි තියෙනවා සෝවාන් මාර්ගයට පැමිණෙන්න. එතකොට සම්මා දිට්ඨි සූත්‍රය යන කොච්චරක් තියෙනවද තොටුපළවල් මේ සම්මා දිට්ඨියට එන්නේ? 16. ඒ කියන්නේ ඇත්තටම මේ බුද්ධ ධර්මයේ තුල නොයෙකුත් ආකාරයෙන් මේ ප්‍රතිපදාව ගැන කියලා තියෙනවා. ඒ වගේම පටිපදා සූත්‍ර කියලා තියෙනවා මේ අංගුත්තර නිකායේ. ඒකේ මූලික වශයෙන්ම පටිපදා 4ක් පෙන්නලා තියෙනවා නේද? අපිට ධම්මසංගණී ඉගෙන ගන්නකොටත් හම්බ වෙනවනේ ප්‍රතිපදා 4ක් නේද? ඒ මොනවද මේ ප්‍රතිපදා? දුක්ඛ පටිපදා කිප්පාභිඥා, දුක්ඛ පටිපදා ගන්ධාභිඥා, ඒ විදිහට සුඛ පටිපදා කිප්පාභිඥා, සුඛ පටිපදා දන්දාභිඥා කියලා නේද? හොඳයි. අන්න ඒ විදිහට නොයෙකුත් මේ දහම තුල තියෙන ප්‍රතිපදාවන් තුලින් තමයි එතකොට මේ නිර්වාණයට ළඟා වෙන්නේ. හැබැයි ඒ හැම මාර්ගයක් ඒ හැම ප්‍රතිපදාවක්ම පාදක වෙලා තියෙන්නේ මොන මාර්ගය අනුවද? මොකක්ද පදනම? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක තමයි මෙතන මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කරලා තියෙන්නේ. අපිට කොයි ක්‍රමයෙන් මේ මාර්ගඥානයක් ලැබුවත් අපි මේ හැම තැනදීම විවිධ විධිවලට එක කරත් අවසානයේ බලනකොට ඇවිල්ලා තියෙන්නේ එකම මාර්ගයෙන්. ඒ තමයි මාර්ග මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අන්න ඒක තමයි ප්‍රතිවේද කරනවා කියලා කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා මාර්ගඵල ලබා ගන්න එක. ඊළඟට අපි කිව්වේ මොකද්ද? පරියත්ති, පටිපත්ති, ප්‍රතිවේද කියලා නේද? එතකොට මේ මාර්ගය මේ මාර්ග සත්‍ය හරහා මාර්ග සත්‍ය කියන එකේ ප්‍රතිඵලය තමයි එතකොට නිරෝධ සත්‍ය කියන එක. ඊළඟට තව විදිහකට කියනවා මේක. එතකොට දැන් අපි ආර්ය සත්‍ය කියලා කිව්වේ මේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ප්‍රතිවේද කරපු නිසා අපි ඒකට ආර්ය සත්‍ය කියලා කියනවා. ඊළඟ තමයි මෙතෙන්දී කියනවා යම් හේකින් තථාගතයන් වහන්සේගේ සත්‍යෝ වෙද්ද එහිනුද ආර්ය සත්‍යෝ වෙති කියලා කියනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ සත්‍යයි කියලා යම් දෙයක් කිව්වනම් ඒ නිසාම යම් දෙයක් කියලා කියන්නේ මේ හතරමනේ සත්‍ය කියලා කිව්වේ.
ඒක නිසාත් ආර්ය සත්‍ය වෙනවා කියනවා. ඊට අමතරව කියනවා තථාගතයන් වහන්සේ විසින් මේ චතුරාර්ය සත්‍යයන් මනාකොට දැන වදාළ බැවින් ආර්ය භාවයේ සිද්ධ වන හේනොත් ආර්ය සත්‍ය කියලා කියනවා. ආර්ය භාවයට යම් කෙනෙක් පත් වෙනවා නම් මේ ආර්ය සත්‍ය දැකලම තමයි ඒකටපත් වෙන්නේ නේද? ඊළඟට කියනවා මේ අවිපරීත වූ සත්‍යෝ වන හේින්ද ආර්ය සත්‍යෝ නම් වෙන්නේ. ඇයි මේකට අවිපරීත කියලා කිව්වේ? විපරීත නැති කියන අර්ථ. විපරීත නැති. ඒ කියන්නේ සමහර වෙලාවට සත්‍ය වෙන දෙයක් වෙනත් ක්‍රමයකදී නැත්නම් වෙනත් තැනකදී අසත්‍ය වෙන්න පුළුවන් නේද? අපි කියනවා සාමාන්‍යයෙන් ගත්තාම දුක් වේදනාවට වඩා සුඛ වේදනාව සැපයි කියලා නේ. නමුත් අවසානයේ බලනකොට මොකද්ද වෙලා තියෙන්නේ? දුක් වේදනාව කිව්වත් සුඛ වේදනාව කිව්වත් ඒවා ලෞකික නම් මොකද වෙන්නේ? විශේෂයෙන්ම දුක නම් අනිවාර්යයෙන්ම ලෞකිකයි. සුඛ වේදනාව ලෞකික නම් ඒකත් ඇත්තටම යන්නේ දුක්ඛ සත්‍යය නේද? එතකොට මේ ආර්ය සත්‍ය කියලා කියන්නේ අවිපරීත වූ සත්‍යෝ. ඒ කියන්නේ ඒක විපරීත භාවයක් නැහැ. නියම සත්‍ය. ඒක තමයි කිව්වේ තත අවිතත අනඤ්‍යත කියලා. දැන් මෙතනත් කියනවා මේ සත්‍යෝ තතය අවිතතය අනඤ්‍යතය. එහෙයින් ආර්ය සත්‍යෝ කියලා කියනවා කියලා. මෙන්න මේකින්දම ආර්ය සත්‍යෝ කියලා කියනවා. එතකොට අපි ඔන්න දැන් කතා කරේ ආර්ය සත්‍ය කියන එක කොයි විදිහටද වචන වලින් අපිට හැදුනේ කියලා. ඊට පස්සේ ඇයි අපි ආර්ය සත්‍ය කියලා කියන්නේ කියලා. හොඳයි අපි බලමු දුක්ඛ සත්‍ය කියන එක අපිට ටිකක් තේරුම් ගන්න පුළුවන් ද තව විදිහකට කියලා. දැන් මේ දුක්ඛ සත්‍ය ගැන කියනකොට අපිට මෙතනදි කියලා කියන්නේ මේ ලක්ෂණ ආදී ප්‍රභේදයන්. දැන් අපි බලනවා චතුරාර්ය සත්‍යයන්ගේ ලක්ෂණ ආදී ප්‍රභේද. දුක්ඛ සත්‍ය මොනවද ලක්ෂණ? දැන් අපි දන්නවා මේ ධර්මයේ ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම අටුවා ටීකා පරිහරණය කරනකොට අටුවාචාර්යන් වහන්සේලාත් අපිට ක්‍රම යම්කිසි ධර්මයක් ගැන වටා පිටාවත් එක්ක දැනගන්නව නම් ක්‍රම කීපයකට දැනගන්න කියලා තියෙනවා නේද? පළවෙනි එක තමයි ලක්ෂණ. දෙවෙනි එක මොකක්ද? රස. රස. ඊළඟ එක පච්චුපට්ඨාන. පච්චුපට්ඨාන. ඊළඟ එක පදට්ඨාන. හරි. දැන් ලක්ෂණ කියලා කියන්නේ මොකද්ද? යම් කිසි ධර්මයක ලක්ෂණ කියලා කිව්වොත් ඒකේ ස්වභාවික ලක්ෂණ. අන්න හරි. ඒකේ තියෙන ස්වභාවික ලක්ෂණ. ඒක ගන්න පරක් වෙනවා මට. විනිතා මහත්මයාගේ මයික් එක ඔන් වෙලා මං හිතන්නේ. හරි. හොඳයි. එතකොට ස්වභාව ලක්ෂණය තමයි ලක්ෂණ කියලා කියන්නේ. රස කියලා කියන්නේ කෘත්‍ය. කෘත්‍ය. ඒ දෙයින් ඒ ධර්මයෙන් ඒ අපි ඒ සලකනු ලබන දෙයේ කෘත්‍ය මොකක්ද කියන එක තමයි කෘත්‍ය රස කියලා කියන්නේ. පච්චුපට්ඨාන කියන්නේ වැටහෙන ආකාරය. වැටහෙන ආකාරය. කොයි විදිහටද ඒ දේ වැටහෙන්නේ? ඊළඟ පදට්ඨාන කියලා කිව්වේ ආසන්න හේතුව. ආසන්නම හේතුව. ඒ දැන් අපි යම් ගියක් ගැන කතා කරනවා අපි දැන් දුක්ඛ සත්‍ය ගැන කතා කරනවා නම් ඒ දුක්ඛ සත්‍යයට ආසන්නම හේතුව තමයි පදට්ඨාන කියලා කියන්නේ. එතකොට ලක්ෂණ කියලා කියන්නේ දුක්ඛ සත්‍යයේ ස්වභාවය. ඔන්න බලමු අපි කතා කරලා දැන්. බාධන ලක්ෂණය. හරි? ලක්ෂණ වලින් කතා කරනකොට බාධන ලක්ෂණය ගැන තමයි මෙතන කතා කරලා තියෙන්නේ. මේකෙදි කියනවා දුක්ඛ දුක්ඛය. දුකට නිමිත්තයයි කියන ලද පීඩාව ලක්ෂණ කොට ඇත්තේ. දැන් දුක්ඛ දුක්ඛය කියනකොට අපි මොනවද දුක්ඛ දුක්ඛය කියලා කතා කරේ මොනවද? මතකද? මොනවද දුක්ඛ දුක්ඛයට අයිති වෙන්නේ? දුක්ඛ දුක්ඛ කිව්වද ශාරීරික දුක ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. අනේ වනේ ගත්තේ නේද? නෑ. ඒ ටිකද ගත්තේ? දුක්ඛ දුක්ඛ කියන්නේ ඒව නේද? අපි දුක්ඛ දුක්ඛය කියලා සාමාන්‍යයෙන් ගන්නේ කායික දුක්ඛයයි මානසික දුක්ඛයයි. ඒක තමයි දුක්ඛ දුක්ඛය කියලා ගන්න. හරි? අන්න ඒ දැන් කායික මානසික දුක්ඛය ගත්තා. දුකට නිමිත්ත කියන පීඩාව ලක්ෂණ කොට තියනවා කියලා කියනවා. දැන් කායික දුක්ඛ මානසික දුක්ඛ කියන එක දුකට නිමිත්ත කියලා කියන පීඩාව. දැන් පීඩාව නිසානේ දුකක් ඇති වෙන්නේ නේ. මානසික හෝ කායික හරි
අපිට දැනෙන දුක ගැන මෙතන කතා කරන්නේ. දැනෙන දුක ගැන කතා කරනකොට මෙතනදී මේ දුකට නිමිත්ත කියලා කියන්නේ අර පීඩාව කියන ගතිය. මානසිකව පීඩාව විඳිනවා, කායිකව පීඩාව විඳිනවා කියලා ගත්තොත් ඒ පීඩාව තමයි එතකොට ලක්ෂණය කොට ඇත්තේ කියලා කියනවා. හරි? එහෙම නැත්තම් කියනවා වෙන ආකාරයකින් කිව්වොත් උදය වය දෙකින් පෙළනු ලැබීම ලක්ෂණ කොට ඇත්තේ. එක විදිහක් තමයි කායිකව මානසිකව පෙළන ගතිය. පීඩාව ලක්ෂණ කරලා තියෙනවා. එහෙම නැති අවස්ථාවකදී ගත්තොත් එහෙම ඇතිවීම නැතිවීම කියන එකෙන් පෙළීමක් තියෙනවා. දැන් ඇත්තටම ඇතිවීම නැතිවීම කියලා තියෙන පෙළීම අපිට නිතරම ප්‍රකටව පේන එකක් නෙවෙයි. අපිට ඇතිවීම නැතිවීම පේනවා. අපේ සතුටක් ඇති වෙලා නැති වෙනවා නම් එතින් දුකක් එනවා කියලා පේනවා. නමුත් අනිත් අවස්ථාවලදී අපේ මේ චිත්තචෛතසික ධර්මයෝ ඇති වෙනව නැති වෙනවා. නමුත් ඒක අපිට ලොකු දුකක් හැටියට මේ පෘථග්ජන මනසට විශේෂයෙන් පේන දෙයක් නෙවෙයි. නමුත් මෙතෙන්දි කියනවා අන්න ඒ විදිහට උදය වය දෙකෙන් පෙළනවා නම් යම් කිසි දෙයක් එතන තියෙන්නේ මේ දුක්ඛ ලක්ෂණේ තියෙන්නේ. බාධන ලක්ෂණේ. නොහොත් පීඩා කරන ලක්ෂණ ඇත්තේ කියලා කියනවා. ඒතකොට දැන් මූලික වශයෙන් ගත්ත දුක්ඛ සත්‍යයේ ලක්ෂණය වෙන්නේ මේ පීඩා කරන ලක්ෂණය. පීඩා බාධන කියන්නේ මොකක්ද ජයන්ත මහත්තයා සමා වෙන්න බාධන කියන්නේ? බාධන කියලා කියන්නේ අපි බලමු. බාධන. මේකේ printing mistakes උත් තියෙන හින්දා sorry. මේ අපිට හරියටම කියන්න බෑ මේ මොකක්ද එතන කියලා බාධන. මම නෑ ඇහුවමයි ශ්‍රීමති මහත්මිය නම් දන්නේ නැති මම නෑ ඔය අදමයි ඒක. මමත් ඒ වචන නෑ මහත්මිය මාත් අහලා නෑ බාධන කියලා. අන්න බලන්න බාධන කියන්නේ මොකද්ද? පිළීම් බාධා කිරීම. දෙලීම. බාධාව කියන එකට සම්බන්ධයි. වැලැක්වීම පිළීම කියන අර්ථය තමයි බාධන කියලා කියන්නේ. එතකොට ඒතකොට ජයන්ත මහත්තයා උදේවය කියන එක අපි විපරිණාම දුක කියලා තමයි ඉස්සර ඉගෙන ගත්තේ නේද? ඒක මං අහලා තියෙනවා ඒක තේරෙන්නේ නැත්තේ. දැන් අර කායික මානසික දුක් වලදී කායික නම් නිකම්ම තේරෙනවා මේ නිතරම උදේවය කියන එක තේරෙන්නේ නැත්තේ ඒක සිත මුල් වෙලාමයි හටගන්නේ ඒක නිසායි පේන්නේ නැත්තේ කියලා. මං හරිද කියලා ඔහෙම අහලා නෑ ඒක විපරිණාම දුකයි කියලායි මං හිතන් හිටියේ. ඔය දැන් ඔව් තමයි මේකේ දෙකම එකට තියෙනවා දෙකම නේද? දෙකම එකට තියෙනවා. තම දාලා තියෙනවා. අනිත් එක දැන් සංකත කියන එකටත් ඒකමනේ ගන්නෙ. සංකත කියන එකටත් ගන්නකොට ගන්න අර හට ගැනීම ස්වභාවයම සංකතයිනේ. හේතු තියෙනකොට ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔව්. එතකොට දැන් මෙතෙන්දී අපි මූලිකම ඔන්න දැන් බාධන ලක්ෂණේ. බාධනය කියලා කිව්වේ මොකද්ද එතකොට? පෙළීම කියන පීඩාව. බාධාව පෙළීම කියන අර්ථය. හරි? ඊට පස්සේ මේකේ කෘත්‍ය මොකද්ද? මේ මොකද්ද අපි ගතන්නේ දුක්ඛ සත්‍යයේ කෘත්‍ය. මොකද්ද? භවාදීන්හි ජාති ආදී වශයෙන්ද නොඑක් රෝග ආදී වශයෙන්ද නොඑක් ආකාරයෙන් දුක්ඛයාගේ පැවැත්ම වන හේයින් පුද්ගලයා වැඩියක් තවන කෘත්‍ය හේවත් රසය ඇත්තේ. මේකෙන් කරන්නෙම මේ సంతානය තවන ගතිය තමයි මේකේ කෘත්‍ය වෙලා තියෙන්නේ. දුක්ඛ කියන එකටම අපිට තේරෙනවනේ දැන් පෙළනවා කියලා කියන්නේම මේ තවන ගතියනේ තියෙන්නේ නේද? ඒක තමයි මෙතන කියලා තියෙන්නේ මේකේ කෘත්‍ය කියලා කියන්නේම මේ දුකේ පැවැත්ම කියන හින්දා නොඑක ආකාරයෙන් දුක්ඛයාගේ පැවැත්ම තියෙන හින්දා පුද්ගලයා වැඩියක් තවන ගතිය තමයි කෘත්‍ය කියලා කියන්නේ. රසය කියලා කියන්නේ කෘත්‍ය. ඒක තමයි තවන ගතිය තමයි කෘත්‍ය වෙලා තියෙන්නේ. ඊළඟට පච්චුපට්ඨාන කොයි ආකාරයෙන්ද මේක තේරෙන්නේ වැටහෙන්නේ කොයි ආකාරයෙන්ද? මෙතන තේරෙන්නේ සංසාර මෝක්ෂ සංඛ්‍යාත වූ ප්‍රවෘත්ති නිවෘත්ති අතුරින් සංසාර ප්‍රවෘත්තිය මෙහෙවත් සංසාර වට දුක්ඛේ නැවත නැවත පැවැත්මම වැටහිම් කොට ඇත. දැන් පැවැත්මත් නැවැත්මත් දෙක බලනකොට මේ දුක කියන එක සංසාර ප්‍රවෘත්තියම තමයි සංසාර ප්‍රවෘත්තියේ නැවත නැවත පැවැත්මම තමයි මේ දුක කියලා කියන්නේ. ඒක තමයි එතකොට වැටහෙන්නේ අන්න ඒකයි. දැන් කෙනෙක් ජීවත් වෙනකොට කියන්නේ අපිට යමක් තේරුම් කරගන්න පුළුවන් කෙනෙක් ජීවත් වෙනකොට යාට තේරෙනවා මේක පවත්වන එකම මේ ජීවිතයේ පැවැත්මම දුකක් කියලා.
එතකොට එයාට වැටහෙන්නේ ඒ අනුව. සංසාර මෝක්ෂ සංඛ්‍යාත වූ ප්‍රවෘත්ති නිවෘත්ති අතුරින් සංසාර ප්‍රවෘත්තියම හෙවත් සංසාර වට්ට දුක්ඛේ නැවත නැවත පැවැත්මම වැටහීම් කොට ඇත්තේ කියලා කියනවා. දැන් සංසාරයෙන් මිදීමක් නැති බව. දැන් මේ දුක ඇති තාක්කල්ම සංසාරයෙන් මිදීමක් යාට ඒක ඇත්තටම දුක්ඛ සමුදය තියෙනකොටනේ දුක ඇති වෙන්නේ. ඒකෝ දුක්ඛ සමුදය නැති කරන්න නැතුව දුක නැති කරන්න බෑනේ. එතකොට ඒ දුක පවතිනවා කියලා කියන්නේ නැවත නැවතත් දුක්ඛේම පැවැත්මක් තමයි ඇති කරලා තියෙන්නේ. අන්න ඒක තමයි මේ වැටහීම කියලා කියන්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කොයි ආකාරයෙන්ද වැටහෙන්නේ මේ පැවැත්මේ තියෙන දුක අනුව තමයි ඒක වැටහීම වෙන්නේ. හොඳයි මම හිතනවා අපි ඊළඟ කොටසට යන්න කලින් අපිට එතකොට ඊළඟ දවසේ අපිට සමුදේ සත්‍යයේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. පොඩි කොටසයි හැබැයි තියෙන්නේ. අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේ පිළිබඳව අද සාකච්ඡා කරපු දේවල් පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නකෝ. ගැඹුරුයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ගැඹුරුයි. ඇත්තටම ගැඹුරුයි. අපි වෙන කියන්නේ හිතන්නේ නැති පැති ගොඩක් මේකේ සාකච්ඡා කරලා තියෙනවා. මේක වචන මාත්‍රව හෝ අපිට යම් කිසි විදියට සුතමේ ඥානයක් හටගන්න උපදින විදිහට මේක විස්තර කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේක නිතර කියවන්න ඕන. කියවලා මේකේ යම් කිසි අර්ථය තව ග්‍රහණය කරගන්න අපිට ශක්තියක් ලබා ගන්න ඕනේ. මේකේ තියෙන අර වචන තමයි තෝරගන්න බැරි. දැන් අර දෙවෙනි එක කියනකොට අර ඉස්සෙල්ලා දුකේ ලක්ෂණ කියපු එකේ ඒ කියන්නේ සංතාපාර්ථයද කියන එකම වගේ උත්තර තමයි දැන් මෙතන මේ අන්තිමේකට කරන්නේ. ඒ කියන්නේ එකම වගේ අර්ථ ගියාට වචන වලින් ඔක්කොම වෙනස් නේද? ඒකයි මට හිතෙන්නේ. මේකේ අපි කියන්නේ ගොඩක් නිතර භාවිතාව නොවන වචන ගොඩකුත් තියෙනවා. ඒ වගේම මේ එකිනෙකට මේවා හුඟක් සම්බන්ධයි. දැන් දුක්ඛ කියන එකේ අර පීලන සංකත සංතාප විපරිණාම කියන එකත් එක එක තැන්වලදී අපිට මතුවෙනවා. දැන් ලක්කන රස පච්චුපට්ඨාන කියන තැන්වලදී ඒ වචන ඒවට ඇදිලා ඇවිල්ලා තියෙනවා. ඒවට ඇදිලා ඇවිල්ලා තියෙනවා. ඒක තමයි හිතන්නේ. අපි සංතාප කියලා කිව්වේ තවන ගතියනේ. දැන් මේ තවන ගතිය තමයි අපිට ඇත්තටම දැනෙන්නේ. පච්චුපට්ඨාන හැටියට දැනෙන්නේ මේක තැවීමක්, මේක කරදරයක් කියන එක තේරෙනවානේ. එක විදිහකට ඉන්න පුළුවන්. මහත්තයා ඔය සංතාප කියන වචනෙට තියෙනවා 11 මහා ගින්නකින් තැවෙනවා කියලා. ලෝභ, ද්වේෂ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. ඔය 11 මහා ගින්නෙන් දැවෙනවා කියන අදහස තමයි ඔය සංතාප කියන්නේ. සංතාප කියලා කියන්නේ. 11 ගින්නකින් දැවෙනවා. මේ තමයි සංතාපය. හොඳයි. එහෙමනම් අපි අද ඇත්තටම මේ ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. අපේ අවසාන වශයෙන් අපි අද සාකච්ඡා කරපු නැත්නම් අපි මේ ගත කරා පැයකට ආසන්න කාලයක්. ඒ ආසන්න කාලයේදී මත කරගත් ධර්ම කරුණු සම්බන්ධයෙන් අපිට විදර්ශනාවකට යොමු කරමු. මම ඔබතුමීට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි මේ දේ සිද්ධ කරමු කියලා. ඉන්පසුව අපි සාකච්ඡාව නිමා කරමු. දැන් නැත්නම් අපි සාකච්ඡාව නිමා කරලා අන්තිමට කරනවද? ඔබතුමාගේ කැමැත්ත. එතකොට අපිට විදර්ශනා පිනත් දෙවියන්ට අනුමෝදන් කරත හැකි නේද? හොඳයි. එහෙනම් අපි විදර්ශනා කුසලයේ කරමු. හොඳයි. වැඩි වෙලාවක් නැහැනේ. අපි ඒක කරමු. හොඳයි. මම මේක තෙරුවන් සරණයි. අප විසින් පැයකට ආසන්න කාලයක් අභිධර්ම දේශනා චතුරාර්ය සත්‍ය සම්මස්සනය කළා. ඒ ධම්ම සම්මස්සනයේදී පහළ වුණු නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී වූ පරමාර්ථ ධර්මයෝ ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යෝයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බැවින් දුක්ඛයෝයි. තම තමන් කැමැති පරිදි පවත්වාගත නොහැකි බැවින් අනාත්මයෝයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී වූ පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත නිසා ඒකාන්තයෙන් දුක්ඛාරය සත්‍යයි. ඒ දුක උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි.
ඒ දෙකෙහි නොපැවැත්ම නම් වූ නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වූ දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක පිරිසිඳ දකින සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයානික හේතු දස්සන අධිපතේයාර්ථයෙන් සමන්නාගත දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනන්ත සසර පටන් ලොව වැඩවදාළ ඒ උතුම් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර දුක් තරණය කොට නිර්වාණ අවබෝධය ලැබුවා. අප විසින් කරන්නා වූ මේ සියලුම කුසලානිසංසත් ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම පාරමිතා බවට පත් වේවා. කෙලෙස් ගිනි මැල නිවා සසර දුක් තරණය කළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සදාකල් අපගේ උත්තමාංග ගෞරවාචාර නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා වේවා. සාදු සාදු සාදු. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ විරාගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. ඒමයි ශාන්ත ඒමයි ප්‍රනීත එනම් සියලු සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූ කෙලෙස් නම් වූ සියලු උපදීන්ගේ දුර්වීම නම් වූ තණ්හාවගේ ඡේවීම නම් වූ නොයල්ම ඇත්තා වූ දුකින් නිදහස් වූ ධර්මයේ නිර්වාණයයි. අප විසින් නිරන්තරයෙන් සිදු කරන්නා වූ මේ සියලු කුසලානිසංස ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස පාරමිතා බවට පත් වේවා. සාදු සාදු සාදු. ශාන්ත මහත්තයා දෙවියන්ට පින් දෙන්න. හොඳයි. එහෙමනම් බොහොම පිං ශ්‍රීමති මහත්මිය මම හිතනවා අපිට හැමදාමත් කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. අපිත් පුරුදු වෙමු. හොඳයි අපි එහෙනම් දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා ප්‍රාර්ථනා ගාතාව කියලා සාකච්ඡාව නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 හැම දිනාටම නිර්වාණ සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අප විසින් ධර්ම ශ්‍රවණයේ වශයෙන් රැස් කළ සියලු පින් අපි කෘතවේදීව ජයන්ත මහත්මයාට අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලෙනුත් ඔබතුමාගේ දේශනාමය කුසල් බලෙනුත් අතීත සංසාරයේ සිට රැස් කරගෙන සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. කරන කියන ශාසනික කටයුතු අඛණ්ඩව නිරුපද්‍රිතව බොහෝ කාලයක් කරගෙන යන්න අවශ්‍ය නිදුක් නිරෝගී සම්පන්නියත් දීර්ඝායුෂත් ප්‍රඥාවත් දිනෙන් දින වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමාගේ ධර්මය ඉගෙන ගන්නා වූ ඉගෙන ගත්තා වූ ස්වාමීන් වහන්සේලාට ගුරුතුමන්ට දෙමව්පියන්ට නෝනා මහත්මිය දරුවන් ඇතුළු පවුලේ සැමට ඥාති හිත මිත්‍රාදීන්ට අපට නිරන්තරයෙන් මේ වැඩසටහන් සඳහා උදව් උපකාර කරන කල්යාණ මිතුරු මිත්‍රයන් සැමටත් අපි ඊටාම කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සෑම සියලු දෙනාම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාති වූ සුගතියෙන් සුගතියටමපත් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාම සිතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්වා. තෙරුවන් සරණයි. සාදු 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 තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය ගොඩාක් පිං හැමෝටම ගොඩාක් පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි.